හරි හොඳයි ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් අදත් අලුත් දවසක් අපි අලුත් පාඩමකින් අද මුණ ගැහෙනවා. ඔකට එන මතක ඇති අපි මේ දවස් කීපෙම පාඩම් කීපයක් සාකච්ඡා කරා. මට මතක නම් කියන්නේ අවසානට අපි සාකච්ඡා කරපු පාඩම මොකද්ද? භාගද දර්ශකද? දර්ශකනේ අපි අවසානට කතා කරපු පාඩම දර්ශක. හොඳයි. එහෙනම් අපි දර්ශකය අපි පොඩ්ඩක් මතක් කරගමු අවසානට කතා කරපු දර්ශක. මොකද අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන පාඩම දර්ශකක් තියෙනවා. හොඳයි. දැන් බලමු මොකද දර්ශකය කියලා අපි එදා කතා කරේ. යම්කිසි සංඛ්‍යා කීපයක් ගුණ කරලා ලියද්දී ඒ සංඛ්‍යා ලියලා ගුණ කරපු වාර සංඛ්‍යාව බලයක් විදිහට ලියනවා කියලා කිව්වා. අපි දැන් x වැඩි කිරීම x කියලා තියෙනවා නම් ඒ සංඛ්‍යාව ලියලා ගුණ කරපු වාර සංඛ්‍යාවක් විදිහට ලියනවා. එතකොට අපි මේ කිව්ව x 3 වෙනි බලය 2 4 වෙනි බලය. x 3 වෙනි බලය කියවම යට තියෙන සංඛ්‍යාවට අපි කියව මොකද? පාදය කියලා. උඩ තියෙන එකට කිව්වා දර්ශකය කියලා. ඔය දෙකටම පොදුවේ අපි කිව්වා බලය කියලා. අපි කිව්වා මේ විහිදුවලා ලියලා තියෙන එක තමයි මේ හකුළු වල ලියලා තියෙන්නේ. ඒකේ විරුද්ධ පැත්ත මෙහෙම හකුළු වල තියෙන එකක්. දැන් මේ x වර්ගය කියන එකේ අදහස මොකද? x වැඩි කිරීම x. එහෙනම් මට කියන්න ඒ 3 වෙනි බලය කියන එකේ අදහස a වැඩි කිරීම a. පැහැදිලිද? මට කියන්න 2x වර්ගය කියන එකේ තේරුම මොකද්ද? 2 වැඩි කිරීම x වැඩි කිරීම x. මට කියන්න 3y වර්ගය කියන එකේ තේරුම මොකද්ද? 3 වැඩි කිරීම y වැඩි කිරීම y. මට කියන්න 2x වර්ගය b 3 වෙනි බලය කියන එකේ තේරුම මොකද්ද? 2 වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම b වැඩි කිරීම b වැඩි කිරීම b. හරිද? ඔන්න ඕක තමයි අපි දර්ශක. අපි දැන් මේ දැනුම භාවිතා කරලා අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් කොටසක්. මොකක්ද? ආදේශය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදේශය කියන මේකත් ගණිතයේ තියෙන මූලික කොටසක්. මේ දැනුම නැතුව අපිට විශේෂ පාඩමක් කරන්න බෑ. මොන පාඩමද අපිට කරන්න බැරි මේ ආදේශයේ දැනුම නැතුව? ආදේශයේ දැනුම නැතුව අපිට ප්‍රස්ථාර පාඩම කරන්න බෑ. එහෙනම් ප්‍රස්ථාර පාඩමේ ප්‍රස්ථාර අඳිද්දී අනිවාර්යයෙන්ම ආදේශය කියන දැනුම අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ආදේශය කියන දැනුම අනිවාර්යයෙන්ම ඕන වෙනවා. බලමු අපි මොකද්ද ආදේශය කියන්නේ කියලා. ආදේශයක් කරනවා කියන්නේ මොනවද? යමක් වෙනුවට තවත් දෙයක් යොදා ගන්නවා. නේද? දැන් අපි අර සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන මොනවද? මොනවද ආදේශය කරන්නේ සාමාන්‍ය? මිරිස් වෙනුවට ගල් කුඩු භාවිතා කරනවා නේද? ආදේශ කරන්න පුළුවන් නේද? එතකොට තව ගම් මිරිස් වෙනුවට ගස් ලැබුවට ඒ වගේ සාමාන්‍ය කියනවා නේද? ආදේශ කරනවා කියන්නේ මෙතන කියන්නේ මොනවද? x වෙනුවට දානු x කියන්නේ අපි කිව්වා ගණිතේ නොදන්නා පදයක් නේ. x කියන්නේ හරියටම දන්නේ නැහැ. හිතන්නකෝ මං කියනවා බනිස්කිරි 5ක් කෑවා. හැබැයි බනිස්කිරි 5ක් කෑවා නම් දන්නවා කීයද කියලා. හැබැයි මම බනිස්කිරි x ගානක් කෑවා කියවම හිතා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් x කියලා දීලා තියෙද්දි අපිට හිතා ගන්න බෑ. මේක අපි කියව අඥාත පදයක් බීජීය පදයක්. දැන් මේකේ අගේ හිතා ගන්න කියනවා x කියන්නේ 3යි කියලා හිතන්න කියලා කියනවා. දැන් අපි කලින් x කියන්නේ කීයද කියලා දන්නේ නැහැ. දැන් කියනවා x කියන්නේ 3 කියලා හිතන්න ඕනේ. x කියන්නේ 3 කියලා හිතමු. දැන් අපිට එහෙනම් ගොඩනගා ගන්න ලේසි. දැන් x සමානයි 3 නම් දැන් ආදේශ කරන්න කියන්නේ x වෙනුවට 3 යොදන්න කියන එකයි මේකේ අදහස. x කියන නොදන්නා පදේ වෙනුවට 3 කියන දන්නා පදේ දාන්න. x සමානයි 3 නම් x ධන එකෙහි අගේ කීයද කියලා අහනවා. එහෙනම් මෙතන අපිට පේනවා x කියන්නේ නොදන්නා පදයක්. 1 කියන එක දන්නා පදයක්. දැන් 1 කියන එක අපි දන්නවා මොකක්ද කියලා. බනිස් 60ක්ද කොස් 60ක්ද කියලා අපි දන්නවා. හැබැයි x කියන එක දන්නේ නැහැ. දැන් කියනවා x ධන 1 යගේ x සමානයි 3 නම් x 3 වෙනවා නම් දැන් x ධන 1 යගේ කීයද? 4යි. යන්න හරි. එහෙනම් මේ 4 ගත්තේ කොහොමද? එහෙනම් මේ x කියන්නේ 3 නම් x යටින් අපි ආදේශ කරනවා x යටින් යොදනවා 3. 3 කියන්නේ මෙතන ධන 3. අපි දන්නවා ලකුණ සංඛ්‍යාව ඉස්සරහා ලකුණක් නැත්තම් ධන තියෙන්නේ. මෙතන ධන 3. මේ දන්න පදේ එහෙමම ලියනවා ලකුණත් එක්ක. දැන් එකේ ලකුණ මොකද? ධන 1. දැන් අපි දන්නවා ඔන්න සදිස් සංඛ්‍යාව නේද? ලකුණ සමාන ධන 3 කියන්නේ දකුණු අත පැත්තට ඒකක 3ක් යනවා. ධන 1 කියන්නේ දකුණු අත පැත්තට ඒකක එකක් යනවා. එකම දිශාවට යනවා 3යි 1යි 4යි මොනවද දකුණ? මතකද? හරි. ඔන්න ආදේශය කරනවා කියන්නේ මෙන්න මේ වගේ එකක්. x සමානයි 3 නම්
x ධන 1 යගේ ධන 4යි. එහෙනම් මෙන්න මේ සාකච්ඡා කරන කොටස සාමාන්‍ය පෙළ විභාගයටත් තියෙනවා. ඒ ශ්‍රේණියට අදාළ වාරවලක් තියෙනවා. ඒ නිසා වැදගත් කොටසක් අපි මේ මුලින් ඉඳන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආදේශය කියන කොටස. හොඳයි. එහෙනම් අපි තව එකක් කතා කරමු. දැන් x සමානයි 3යි. අපි ගමු y සමානයි 2 නම්. y සමානයි 2 නම් 8 ඍණ y කි යගේ කීයද? ඔන්න දැන් බලන්න. දැන් කියනවා y සමානයි 2යි. y වෙනුවට 2 කියලා හිතන්නලු. y කියන්නේ 2 කියලා හිතන්නලු. එහෙනම් 8 කියන එක අපි දන්නව නේද? දන්න පදයක්. හැබැයි y කියන එක බීජීය පදයක්, දන්නේ නැති පදයක්. එහෙනම් 8 දන්නේ එක එහෙමම ලියලා ලකුණක් ලියලා දැන් y වෙනුවට ආදේශ කරන්නේ කවුද? ධන 2. එහෙනම් y වෙනුවට ධන 2 ආදේශ කරන ඕනේ. y යටින් 2 ආදේශ කරන මේ ඍණ ලකුණ දැම්ම y වෙනුවට 2 දැම්මා. දැන් ඔන්න සදිස් සංඛ්‍යා ධන 8 කියන්නේ ඒකක 8ක් දකුණට යනවා. ඍණ 2 කියන්නේ ඒකක 2ක් වමට යනවා. විරුද්ධ දිශාවට යනවා නම් අඩු වෙනවා. 8න් 2ක් ගියොත් 6යි ධන. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න සාමාන්‍ය මූලික අදහස ආදේශය කියන්නේ ඔය වගේ එකක්. දැන් අපි කතා කරමු ඉදිරියට යමු. මේ සම්බන්ධයෙන් අපි ටිකක් සාකච්ඡා කරමු. ගැටලු කීපයක් සාකච්ඡා කරමු. හරි. ඔන්න දැන් බලන්න. මෙහෙම අපිට තියෙනවා. මට කියන්න මං කිව්වා ටිකකට කලින් x වර්ගය කියන එකේ තේරුම x වැඩි කිරීම x කියන එක නේද? x ඒ තුන්වෙනි බලය කියන එකේ තේරුම a වැඩි කිරීම a වැඩි කිරීම a කියන එකයි. මට කියන්න 2x කියන එකේ තේරුම මොකද්ද? 2 වැඩි කිරීම x කියන එක. එහෙනම් මේ අතර බන්ධනය වෙලා තියෙන මේක විහිදුවල ලියදී 2 වැඩි කිරීම x. මට කියන්න 3b කියන එකේ තේරුම මොකද්ද? 3 වැඩි කිරීම b. මට කියන්න ඍණ 5යි b කියන එකේ තේරුම මොකද්ද? ඍණ 5 වැඩි කිරීම b. මට කියන්න ඍණ 7යි a වර්ගය කියන එකේ තේරුම මොකද්ද? ඍණ 7 වැඩි කිරීම a වැඩි කිරීම a. පැහැදිලිද? හරි. එහෙනම් අපිට දැන් මෙහෙම එකක් තියෙනවා බලන්න. x සමානයි 1 නම් 3x ධන 5හි යගේ සොයන්න. ඔන්න දැන් මෙතන කියනවා x වෙනුවට 1 දාන්න කියනවා. එහෙනම් දැන් මෙතන තියෙනවා නොදන්නා බීජීය පදයකුයි දන්නා පදයකුයි තියෙනවා. එහෙනම් දැන් අපි මේක විහිදුවල ලියමු. 3x කියන එකේ තේරුම මොකක්ද ඇත්තටම? 3x කියන එකේ තේරුම 3 වැඩි කිරීම x කියන එකයි. ඒක අපි දැනගන්න ඕනේ මේ තියෙන එක විහිදුවල ලිව්වොත් 3 වැඩි කිරීම x ධන 5යි. ඔන්න අපි ටිකක් ප්‍රචාරණය කරා. දැන් මොකද කරන්නේ? ඔන්න මේ දන්න පද තියෙනවා. 3 හැමම ලියනවා. වැඩි කිරීම x වෙනුවට දැන් ආදේශ කරන්නේ කවුද? 1 කියලා. ඒ ගානේ දීලා තියෙන එක තමයි ආදේශ කරන්න ඕනේ. ලකුණ ධන 5යි. දැන් මෙතන තියෙනවා එකතු කිරීමක් ගුණ කිරීමක්. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්නේ එකතු කිරීමද ගුණ කිරීමද කරන්නේ? ගුණ කිරීම කරන්නේ. එහෙනම් 3 වරක් 1 3 එකතු කිරීම 5යි. 3යි 5යි එකතු කරොත් කීයද? 8යි. ඔන්න x ලාගේ 3යි x ධන 5යි යගේ 8යි. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් අපි තව උදාහරණයක් කතා කරමු. අපි මෙතන ලියමු. a සමානයි 2 නම් 5 ඍණ 3යි a හි යගේ කීයද? ඔන්න වන්න අපි එන්නේ ටිකක් සාකච්ඡා කරනවා සංකීර්ණ වෙනවා. හොඳයි. දැන් මෙතන a වෙනුවට දාන්න කියන්නේ 2. ඔන්න a වෙනුවට 2 ආදේශ කරනවා. දැන් මේ 5 දන්න පද එහෙමම ලියනවා. අඩු කිරීම ලකුණ එහෙමම දානවා. 3යි a කියන එක විහිදුවලා ලියුවොත් 3 වැඩි කිරීම a කියන එක අපිට ලියන්න පුළුවන්. 2x කියන එක 2 වැඩි කිරීම x කියලා ලියනවා වගේ 3යි a 3 වැඩි කිරීම a. දැන් දන්න පද එහෙමම ලියනවා 5 අඩු කිරීම 3 වැඩි කිරීම a කියන්නේ කවුද? 2. ඒ කියන්නේ 2. දැන් 5 අඩු කිරීම වැඩි කිරීම කලින් කරලා ඉනවා. 3 වරක් 2 6යි. ඔන්න දැන් සදිස් සංඛ්‍යා. ධන 5ක් කියන්නේ ඒකක 5ක් දකුණට යනවා. ඍණ 6 කියන්නේ ඒකක 6ක් වමට යනවා. විරුද්ධ දිශාවලට යද්දී විශාලකෙන් කුඩා එක අඩු කරලා විශාලකයේ ලකුණ ඍණ 1යි. පැහැදිලිද? පැහැදිලි. හරි. හොඳයි. එහෙනම් අපි තව දුරටත් අපි ගණන් කීපයක් හදමු. ඔන්න තව උදාහරණයක් අපි සාකච්ඡා කරමු. a සමානයි 2 හා b සමානයි 1 නම් ඔන්න දැන් සංඛ්‍යා දෙකක් ආදේශ කරන්න කියනවා. a වෙනුවට 2 යොදන්න කියනවා. b වෙනුවට 1 යොදන්න කියනවා. යොදන්න කියලා දැන් අහනවා 3යි a ධන 2යි b හි අගය කීයද? ඔන්න බලන්න.
A වෙනුවට 2 දාන්නලු B වෙනුවට 1 දාන්නලු. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ 3A 2B කියන එක ප්‍රසාරණය කරමු. 3A කියන එකේ දෙනු මොනවද? 3 වැඩි කිරීම A. ධන 2B කියන එකේ දෙනුම 2 වැඩි කිරීම B. හරි. දැන් ආදේශ කරමු. 3 එහෙමම ලියුවා. දැන් A වෙනුවට කවුද ආදේශ කරන්නේ? 2 ධන 2 ධන 2 වැඩි කිරීම B වෙනුවට ආදේශ කරන්නේ කවුද? 1. එහෙනම් දැන් ගුණ කරලා එමු. 3 වරක් 2 6යි. ධන 2 වරක් 1 2යි. දැන් 6යි 2යි සදිස් සංඛ්‍යා. ධන 6ක් ඒකක 6ක් දකුණට යනවා ඒකක 2ක් දකුණට යනවා. එකම දිශාවට යන හන්ද 6යි 2යි එකතු කරොත් 8යි. දැක්කද පාඩමේ සදිස් සංඛ්‍යා එන හැටිනේ. අපි මුලින්ම පාඩම් සාකච්ඡා කරපු පාඩම එන හැටි. හරි. හොඳයි. දැන් එහෙනම් අපි මේකත් මකලා තව උදාහරණයක් කතා කරමු. මෙතන අපිට තියෙනවා x සමානයි 1යි, y සමානයි 2යි, z සමානයි 3 නම්. ඔන්න බලන්නකෝ. 2යි x ඍණ 3යි y ධන 5යි z. ඕම් බලන්න අගේ කීයද කියලා අහනවා. x සමානයි 1යි, y සමානයි 2යි, z සමානයි 3 නම් ඔන්න නොදන්නා පද 3ක් ආදේශ 3ක් කරන්න තියෙනවා. එන ඉස්සල්ලාම පද 3ක් තියෙනවා. මේ පද තුන විහිදුවලා ලියමු. 2x කියන එකේ තේරුම මොකද්ද? 2 වැඩි කිරීම x ඍණ 3y කියන එකේ තේරුම 3 වැඩි කිරීම y 5z කියන එකේ තේරුම 5 වැඩි කිරීම z. පැහැදිලිද? අන්න දැන් ආදේශ කරනවා. 2 වැඩි කිරීම x කියන එක වෙනුවට 1 දානවා. අඩු කිරීම 3 වැඩි කිරීම y වෙනුවට 2 දානවා. ධන 5 වැඩි කිරීම z වෙනුවට කවුද? 3 දානවා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අපි ඉස්සල්ලාම මේක විසඳෙමු. ගුණ කරමු. 2 වරක් 1 2යි. අඩු කිරීම 3 වරක් 2 6යි. ධන 5 වරක් 3 15යි. ඕන් සංඛ්‍යා 3ක් ඇවිල්ලා. එහෙනම් ධන 2 කියන්නේ ඉස්සල්ලාම මේ සංඛ්‍යා දෙක ගමු. ධන 2 කියන්නේ ඒකක 2ක් දකුණට යනවා. ඍණ 6 කියන්නේ ඒකක 6ක් වමට යනවා. විරුද්ධ දිශාවලට යනවා නම් විශාල එකෙන් කුඩා එක අඩු කරනවා. 6න් 2ක් ගියොත් 4යි ඍණ. ඊට පස්සේ ධන 15. මේකත් ඍණ 4ක් කියන්නේ ඒකක 4ක් වමට යනවා. ධන 15 කියන්නේ ඒකක 15ක් දකුණට යනවා. විරුද්ධ දිශාවට යනවා නම් අඩු වෙනවා. 15න් 4ක් ගියොත් 11යි ධන. පැහැදිලිද? ධන 11. එහෙනම් 2යි x ඍණ 3යි y ධන 5යි z බලගේ ධන 11යි. පැහැදිලිද? හොඳයි. අපි තව උදාහරණයක් කතා කරමු. මෙහෙම. අපිට කියනවා a සමානයි ඍණ 2 නම් ඔන්න දැන් අපි කලින් හැම එකම ආදේශ කරේ ධනාගේ. දැන් ඔන්න ඍණ 2ක්. දැන් අපි ගන්න 3යි a හි 3යි a ධන 1 හි අගේ කීයද කියලා. එහෙනම් දැන් මේ ආදේශ කරන්න දෙන්න පුළුවන් ඍණ සංඛ්‍යාත් ආදේශ කරලා දෙන්න පුළුවන්. එහෙනම් ඍණ සංඛ්‍යා ආදේශ කරාම අපි මේක ඉස්සෙල්ලාම විහිදුවලා ලියමු 3 වැඩි කිරීම a ධන 1. පැහැදිලිද? දැන් ආදේශ කරමු 3 වැඩි කිරීම a කියන්නේ කවුද? ඍණ 2 ධන 1. දැන් ඔන්න සදිස් සංඛ්‍යා ගුණ කිරීම 3 වරක් 2 6යි ධනයි ඍණයි ගුණ කරොත් ඍණ ධන 1. පැහැදිලිද? අන්න දැන් ඒකක 6ක් වමට යනවා ඒකක 1ක් දකුණට යනවා. විරුද්ධ දිශාවට යන හන්ද 6න් 1ක් ගියොත් 5යි ඍණ. පැහැදිලිද? පැහැදිලිද? හරි. තවත් එකක්. a සමානයි 1යි b සමානයි ඍණ 3 නම් ඔන්න තව උදාහරණයක් අපි. මේ උදාහරණ වලින් අපි තේරුම් ගන්න ඕන 2යි a ඍණ 3යි b. ඊයගේ කීයද කියලා අහනවා. එහෙනම් දැන් ආදේශ විහිදුවලා ලියමු 2 වැඩි කිරීම a ඍණ 3 වැඩි කිරීම b. හරි. දැන් 2 වැඩි කිරීම a කියන්නේ කවුද? 1. අඩු කිරීම 3 වැඩි කිරීම b කියන්නේ කවුද? ඍණ 3. ඕන් එක ළඟ ලකුණු දෙකක් තියෙන හන්දම වරහණක් දැම්මා. පැහැදිලිද? දැන් දෙවරක් 1 2යි. අඩු කිරීම 3 වරක් 3 9යි ලකුණ මට කියන්න. ඔව් ලකුණ මෙතන අපි සාමාන්‍යයෙන් මෙතන කෙලින්ම ගත්තොත් එහෙම මෙතන 3 වරක් 3 9යි මෙතන ඍණ මෙතනත් ඍණ. ඍණයි ගුණ වුණොත් ධන. පැහැදිලිද මේ සම්බන්ධය? 3 වරක් 3 9යි ඍණයි මේ ඍණයි ගුණ වෙද්දි ඍණයි ධන. දැන් ධන දෙකක් ඒකක දෙකක් දකුණට යනවා ඒකක 9ක් දකුණට යනවා එකම දිශාවට යනවා හින්දා ධන 11යි. පැහැදිලිද? පැහැදිලි. හොඳයි. එහෙනම් අපි තව උදාහරණයක් කතා කරමු. මේ උදාහරණ තමයි අපි හදන්න ඕන වැඩිපුර. ඔන්න බලන්න. අපි කියනවා මෙහෙම. බලන්න a සමානයි 4න් 3 නම්. දැන් බලන්නකො නොදන්නා පද වෙනුවට පූර්ණ ධන සංඛ්‍යාවක් දාන්න පුළුවන් ඍණ සංඛ්‍යාවක් දාන්න පුළුවන් භාග සංඛ්‍යාවක් දෙන්න පුළුවන්.
4යි එහි අගය කීයද? උන්න කෙටි පේපර් එකට මම දැකලා තියෙනවා මේ වගේ ප්‍රශ්න. මුගදෙනෙක් බය වෙනවා මේ වගේ පූර්ණ සංඛ්‍යාවලදී හදා ගන්නවා මේ වගේ එකක් පටලවා ගන්නවා. එහෙනම් 4යි a කියන එකේ තේරුම මොකද්ද? 4 වැඩි කිරීම a කියන එක නේද? එහෙනම් 4 වැඩි කිරීම a වෙනුවට දැන් ආදේශ කරනවා කවුද? 4ෙන් 3. අපි අවසාන එක දවසක කතා කරා භාග. එහෙනම් මේක දැන් හරහට සුළු කරන්න පුළුවන්. 4 සහ 4 මේ 4 සහ 4 කියන එක දෙකම 4 වරක් චක්‍රයේ මුණ ගැහෙනවා. 4ට 4 යුව 1යි 4ට 4 යුව 1යි. දැන් එක්වරක් 3 3යි. හරේ එක තියෙනවා. 3 බෙදීම 1යි කියන්නේ 3යි. පැහැදිලිද? හරි. තව එකක්. අපි සාකච්ඡා කරමු බලමු. මෙහෙම. A සමානයි 2න් 1 හා B සමානයි ඍණ 3න් 1 නම් 4යි A ඍණ 6යි B අගය කීයද? එහෙනම් ඉස්සල්ලාම විහිදුලා ලියමු 4 වැඩි කිරීම A ඍණ 6 වැඩි කිරීම B. පැහැදිලිද ඒක? එහෙනම් දැන් ආදේශ කරන්නේ කොහොමද? 4 වැඩි කිරීම A වෙනුවට ආදේශ කරනවා කවුද? 2න් 1. අඩු කිරීම 6 B වෙනුවට ආදේශ කරනවා කවුද? ඍණ 3න් 1. පැහැදිලිද? හරි. දැන් සුළු කරමු අපි 4 සහ 2 හරහට. 2යි 4යි දෙවරක් චක්‍රේ මුණ ගැහෙනවා. 2ට 2 ඉව 1යි. 4ට 2 ඉව 2යි. දැන් ලවයේ වැඩි කරනවා. දෙවරක් 1 2යි යට 1යි. ඊළඟට ඔන්න මෙතන බලන්නකො ලකුණ. මෙතන ඍණ තියෙනවා මෙතන ඍණ තියෙනවා. ඍණයි ධන. දැන් මේ 3යි 6යි අපිට සුළු වෙනවා 3 වරක් චක්‍රේ 3ට 1යි 6ට 2යි දෙවරක් 1 2යි. පැහැදිලිද? යට 1. ඔන්න භාග දෙකක් දැන් හරේ සමානයි 1 කියලා දැම්මා. ලවයන් දෙක මොකද කරන්නේ? 2 එකතු කිරීම 2 2යි 2යි 4 බෙදීම 1යි කියන්නේ 4යි. පැහැදිලිද? පැහැදිලිද? හරි. එහෙනම් තව අපි ගානක් බලමු. මෙහෙම. x සමානයි 4න් 1 නම් 5යි x අගය කීයද කියලා අහන්න පුළුවන්. එහෙනම් මේක විහිදුලා ලියමු. 5 වැඩි කිරීම x. එහෙනම් ආදේශ කරමු 5 වැඩි කිරීම x වෙනුවට 4න් 1. දැන් මොන 4යි 5යි සුළු වෙන්නේ නැහැ. ඊවර චක්‍රේවත් අහු වෙන්නේ නැහැ. එහෙනම් 5 සරක් 1 5 බෙදීම 4යි. මෙහෙම උත්තරේ තියෙනවා අපි. එහෙනම් 5යි x ලාගේ 4න් 5යි. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් මේ ආදේශ කිරීම යටතේ අපිට දශමත් ආදේශ කරන්න දෙන්න පුළුවන්. a සමානයි 2.5යි b සමානයි 3.5යි ඍණ 3.5යි නම් 2යි a ඍණ 2යි b හි අගය කීයද? එහෙනම් විහිදුලා ලියමු 2 වැඩි කිරීම a ඍණ 2 වැඩි කිරීම b. පැහැදිලිද? දැන් එහෙනම් ආදේශ කරොත් 2 වැඩි කිරීම a කියන්නේ කවුද? 2.5යි. ඍණ 2 වැඩි කිරීම b කියන්නේ කවුද? ඍණ 3.5යි. හරි. එහෙනම් දැන් 2 2.5න් වැඩි කරොත් 2.5 ඉව 2 5.0. අඩු කිරීම අඩු කිරීමද ලකුණ? ඍණයි ධන වෙනවා. 2 3.5න් වැඩි කරොත් 3.5 ඉව 2 7.0. අන්න එකම දිශාවට යනවා 5.0ට 7.0 එකම දිශාවට යනවා 7යි 5යි 12යි 12.0 කියන්නේ 12යි. පැහැදිලිද? පැහැදිලි. හරි. ඔන්න අපි තව උදාහරණයක් කතා කරමු මෙහෙම. x සමානයි 1 හා y සමානයි 2 නම් x වර්ගය ධන 2y හි අගය කීයද? අන්න වර්ගයක් ඇවිල්ලා. එහෙනම් අපි දැන් මේ වර්ගයට බය වෙන්නේ වර්ගය කියන එකේ තේරුම මොකක්ද? ප්‍රසාරණය කරලා x වැඩි කිරීම x ධන 2 වැඩි කිරීම y. පැහැදිලිද ඒක? එහෙනම් දැන් x කියන්නේ 1 වැඩි කිරීම 1 ධන 2 වැඩි කිරීම 2. දැන් එක් වරක් 1 1යි දෙවරක් 2 4යි. දැන් එකම දිශාවට යන්නේ 5යි ධන 5යි. පැහැදිලිද? හරි. තව උදාහරණයක් අපි කතා කරමු මෙහෙම. a සමානයි ඍණ 2යි b සමානයි ඍණ 3යි නම් 3යි x වර්ගය b වර්ගය හි අගය කීයද? ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන්. එහෙනම් දැන් මේක අපි ප්‍රසාරණය කරලා කියන්නේ කොහොමද? 3 වැඩි කිරීම x කියන එකේ තේරුම x වර්ගය කියන එකේ තේරුම x වැඩි කිරීම x b වර්ගය කියන එකේ තේරුම මොකක්ද? b වැඩි කිරීම b. පැහැදිලිද? දැන් ආදේශ කරනවා 3 එහෙම දානවා x වෙනුවට කවුද දාන්නේ?
මෙතන ඒ දීලා තියෙන අපි වෙනස් කරමු x කියන්නේ ඍණ 2 කියලා දාමු. මෙතන y කියන්නේ ඍණ 3 කියලා හිතමු. b මෙතන b තියෙන්නේ. b වෙනුවට ඍණ 3 කියලා හිතමු. දැන් ආදේශ කරොත් x කියන්නේ ඍණ 2යි. මෙතන x කියන්නේ ඍණ 2යි. ඔන්න මම ලියා ගන්න විදිය බලන්න. වැඩි කිරීම b කියන්නේ ඍණ 3යි. මෙතන තව b එකක් තියෙනවා ඍණ 3යි. පැහැදිලිද? පැහැදිලිද? හරි. එහෙනම් දැන් ගුණ කරනවා. මේ පද කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එහෙනම් අපි මේක මෙහෙම පිළිමු. පියවරෙන් පියවරට කරමු. මේ පද තුන ඉස්සල්ලාම වැඩි කරමු. 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. දැන් ලකුණ බලමු. ධනයි ඍණයි ඍණ ඍණයි ඍණයි ධන. ඊළඟට මේ දෙන්න වැඩි කරමු. 3 වරක් 3 9යි ඍණයි ඍණයි ධන. දැන් 12 වරක් 9 108යි ධනයි ධනයි ගුණ වෙදි ධන 108යි. පැහැදිලිද? පැහැදිලිද? හරි. හොඳයි. දැන් මම තව ටිකක් සංකීර්ණ එකක් යන්නම් අපිට අවශ්‍ය එකක්. ඔන්න බලන්න. x සමානයි 2 නම් ඔන්න බලන්න. x වර්ගයේ ධන 3හි අගය කීයද? එහෙනම් දැන් මේක විහිදුවල ලියන්නේ කොහොමද? x වැඩි කිරීම x ධන 3. හරිද? එහෙනම් x වෙනුවට 2 වැඩි කිරීම 2 ධන 3. එහෙනම් දැන් දෙවරක් 2 4යි ධන 3යි එකම දිශාවට යනවා 7යි. පැහැදිලිද? හරි. තව එකක්. මෙහෙම. x සමානයි 3 නම් 5 ඍණ x වර්ගයෙහි අගය කීයද? එහෙනම් මේක විහිදුවල ලියමු. 5 අඩු කිරීම x වර්ගය කියන්නේ x වැඩි කිරීම x. එහෙනම් 5 අඩු කිරීම x වැඩි කිරීම x කියන්නේ කවුද? 3 වැඩි කිරීම 3. දැන් 5 එහෙමම ලියනවා. 3 වරක් 3 9යි ඍණයි ධනයි ඍණ. ඔන්න සදිශ සංඛ්‍යා. ධන 5 කියන්නේ ඒකක 5ක් දකුණට යනවා. ඍණ 9 කියන්නේ ඒකක 9ක් වමට යනවා. විරුද්ධ දිශාවට යන හන්ද අඩු වෙනවා. 9න් 5ක් ගියොත් 4යි ඍණ. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඔන්න බලන්න අපිට 11 වසරේ වගේ කරද්දි මෙන්න මේ දැනුම අවශ්‍ය වෙනවා. තව එකක් ගන්නකො මම මෙහෙම x සමානයි 3 නම් x ධන 1 x ඍණ 2. මොහොම දෙන්න පුළුවන්. ආදේශ කරන්න පුළුවන්. එහෙනම් දැන් කෙලින්ම වරහන් දෙකක් තියෙනවා. x තියෙනවා x තියෙනවා. එහෙනම් මෙතනට ආදේශ කරනවා කෙලින්ම කවුද? 3 ධන 1 වරහන් වැහුවා. මෙතන 3 ඍණ 2. පැහැදිලිද? දැන් 3යි 1යි එකතු කරලා තියෙන 4යි. මෙතන වරහන් දෙකක් තියෙන හොඳ වැඩි කිරීම 3න් 2ක් ගියොත් 1යි. දැන් 4 වරක් 1 4යි. පැහැදිලිද? හොඳයි. අපි උදාහරණ දැන් කතා කරා 10කට වඩා අධික ගණනක් කතා කරානේ. තවත් එකක්. මේ බලන්නකෝ. a සමානයි 3 නම් අපි කතා කරමු මෙහෙම. 2යි a වර්ගය ධන 3යි ධන 1හි අගය. අපිට මෙන්න මේ දැනුම අවශ්‍ය වෙනවා. එහෙනම් මේක විහිදුවලා ලියමු. 2 වැඩි කිරීම a වර්ගය කියන්නේ a වැඩි කිරීම a. ධන 3යි a කියන්නේ 3 වැඩි කිරීම a. ධන 1. ඒ පියවර පැහැදිලිද? දැන් a වෙනුවට 2 වැඩි කිරීම a වෙනුවට කවුද ආදේශ කරන්නේ? 3. මේ a වෙනුවට 3. ධන 3 a වෙනුවට කවුද? 3. ධන 1. දැන් දෙවරක් 3 6යි 6 වරක් 3 18යි. ධන 3 වරක් 3 9යි ධන 1යි. පැහැදිලිද? දැන් සංඛ්‍යා තුනක් තියෙනවා එකම දිශාවට යන්නේ 18යි 9යි 27යි 1යි 28යි ධන 28යි. පැහැදිලිද? එහෙනම් මේ දැනුම අපිට ඕන වෙනවා ඉදිරියට. පැහැදිලිද? තව එකක්. අවසාන උදාහරණ අපි මෙහෙම සාකච්ඡා කරමු. මෙහෙම. මේ බලන්න. x සමානයි ඍණ 2 නම් ඍණ x වර්ගය ධන 3යි ධන 2යි x ඍණ 1හි අගය කීයද? එහෙනම් මේක විහිදුවලා එමු. ඍණ x වර්ගය. ඔන්න ඍණ x වර්ගයේ තේරුම x වැඩි කිරීම x. ඔන්න මම ලියාගත්ත හැටි බලන්න. ඍණ දැම්මා x වර්ගය කියන්නේ x වැඩි කිරීම x. අපිට තව එක සාකච්ඡා කරන්න වෙන්නේ. ධන 2 වැඩි කිරීම x ඍණ 1. වැදගත් එකක්. එහෙනම් අඩු කිරීම දැන් x වෙනුවට ආදේශ කරනවා කවුද? ඍණ 2 වැඩි කිරීම ඍණ 2. ධන 2 වැඩි කිරීම x වෙනුවට ඍණ 2 අඩු කිරීම 1. දැන් අඩු කිරීම එහෙමම තියෙනවා. දෙවරක් 2 4යි ඍණයි ඍණයි ගුණ වෙදි ධන. මෙතන දෙවරක් 2 4යි ධනයි ඍණයි ගුණ වෙදි ඍණ.
මෙතන ඍණ එකේ හැමම දාන්න. පැහැදිලිද? දැන් මෙතන එක ළඟ ලකුණු දෙකක් තියෙනවා. තනි ලකුණ ගද්දි ಗುಣ වෙනවා ඍණයි ධනයි. ඍණයි ධනයි ಗುಣ වෙද්දී ඍණ 4යි ඍණ 4යි ඍණ 1යි. ඔක්කොම එකම දිශාවට යන්නේ. එකතු වෙනවා 4යි 4යි 8යි 1යි 9යි ඍණ 9යි. පැහැදිලිද? පැහැදිලිද? හරි. අපි එහෙනම් මේ ආදේශය ගැන තව පාඩම් කරද්දී තව කතා කරනවා මූලික කොටස් ටිකට මේ ටික ඇති. පැහැදිලිද? අපි උදාහරණ කීපයක් කතා කරමු. දැන් මම අභ්‍යාසයක් දෙනවා. මේ හෝම්වර්ක් එකක් දෙනවා. මේක හදන්න ඕනේ ගෙදරින්. මොකද දැන් සමහරක් කට්ටිය පෑන් පැන්සල් අරන් මේවා ලෑස්ති වෙලා ඉනවා ලියන්න. හරිද? අනිවාර්යයෙන්ම හදන්න ඕනේ මේ ගණන්. හරි. ඔන්න අපි එහෙනම් ගණන් කීපයක් දෙන්නම් මේ ගණන් හදන්න ඕනේ. පහත සංඛ්‍යාවල අගය කීයද? දෙවැනි ප්‍රශ්නේ a සමානයි 1 නම් වෙන වෙනම 5a ඍණ 3a ඍණ 4යි. තුන්වෙනි ගාන a සමානයි ඍණ 2 නම් 5යි ධන 1 3යි ඍණ 1 8 ඍණ 1 හතරවෙනි ගාන x සමානයි 2 හා y සමානයි ඍණ 1 නම් පළවෙනි එක 2x ධන 3y දෙවෙනි එක 2x වර්ගය y තුන්වෙනි එක x වර්ගය ලියගන්න 4යි. ගණන් 4ක් තියෙනවා. පළවෙනි එක x සමානයි 2 නම් 2x වලගේ 5x වලගේ ඍණ 3x වලගේ a සමානයි 1 නම් 5a වලගේ ඍණ 3a වලගේ ඍණ 4a වලගේ a සමානයි ඍණ 2යි නම් 5a ධන 1a ගේ 3a ඍණ 1a ගේ 8 ඍණ a වලගේ x සමානයි 2 හා y සමානයි ඍණ 1 නම් 2x ධන 3i වලගේ 2x වර්ගයේ y වලගේ x වර්ගයේ යගේ. හරිද? ලියාගත්තද? හරි. අපි තව ගණන් කීපයක් සාකච්ඡා කරමු. මට මේ ගණන් ටිකක් හදලා වුණා. x සමානයි 4 නම් පළවෙනි එක x වර්ගය ධන 1. දෙවෙනි එක 5 ඍණ x. තුන්වෙනි එක 2යි x වර්ගය. හයවෙනි එක x සමානයි ඍණ 2 නම් x වර්ගය 2යි x වර්ගය. දෙවෙනි එක x වර්ගය ධන 1. තුන්වෙනි එක x වර්ගය ධන 2යි x. හත්වෙනි ගාන x සමානයි 4න් 3 නම් 4යි x වලගේ 6යි x වලගේ 5යි x ඍණ 1 යගේ. හත්වෙනි ගාන x සමානයි 4න් 3 නම්
4x වලගේ 6x වලගේ 5x ඍණ 1 පැහැදිලිද? හරි ලියාගත්තද? හොඳයි. එහෙනම් බලන්න අපි අද කතා කරේ ගණිතයේ යෙදෙන මූලික කොටසක් ගැන ආදේශය කියන කොටස. මේ පාඩම කොච්චර වැදගත්ද කියන්නේ මේ පාඩම දන්නේ නැතුව. එහෙනම් මේ ආදේශය කතා කරාට ඇත්තටම ආදේශය ඇතුලේ තව පාඩම් කීපයක් තිබ්බනේ. මොනවද? සදිස් සංඛ්‍යා. සදිස් සංඛ්‍යා කියන දැනුම නැත්තම් මේක හදන්න බෑ නේද? එතකොට භාග කියන දැනුම නැත්තම් මේක හදන්න බෑ නේද? එතකොට දශම කියන දැනුම නැත්තම් මේක හදන්න බෑ නේද? එහෙනම් බලන්න ගණිතයේ පාඩමක් සාකච්ඡා කරනවා කියන්නේ මේ පාඩම ඇතුලේ තව වෙනම වක්‍රාකාරයෙන් තව පාඩම් කීපයක් තියෙනවා. එහෙනම් එකපාරට අපි පාඩමක් කරනවා කියන්නේ නේද තේරුම් ගන්න හරි අමාරුයි නේ. මොකද මේ දැනුම නැතුව මූලික දැනුම නැතුව අපිට තේරුම් ගන්න බෑ. දැන් අපි පියවරෙන් පියවර ඇවිල්ලා තියෙන හන්දා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි සාකච්ඡා කරපුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ දුන්න ගණන් ගෙදරින් හදන්න ඕන. එතකොට අය අමතක වුණා නම් නැවත වතාවක් බලලා අය කොටස් ටික මතක් කරගෙන හදන්න ඕන. මොකද එකපාරට අපි දක්ෂතාවය ඇති වෙන්නේ අපි මහන්සි වෙලා වැඩ කරොත් තමයි අපිට දක්ෂතාවය ඇති වෙන්නේ ඕනකම. ඒ නිසා අනිවාර්යයෙන්ම අද මේ සාකච්ඡා කරේ අපි ආදේශය කියන කොටස. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙදරින් මේක බලලා නැවත නැවත වැඩ කරන්න ඕනේ. අපිට මේ කොටස් නැවත නැවත මුණ ගැහෙනවා. ඒ නිසා අපිට නැවත පාඩම් වලදී නැවත මේව මතක් කරන්න සිද්ධ වෙනවා. අපි මේ අද කතා කරේ නැවත වතාවක් ආදේශය කියන කොටස. හොඳයි. එහෙනම් අපි අදට මේ කොටස නතර කරනවා. තවත් දවසක මුණ ගැහෙන තුරු. හොඳයි. එහෙනම් ආයුබෝවන්.